පරිදි අපි අභිධර්ම වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි මේ දවස්වල සතර සතිපට්ඨානය කතා කරන්නේ. අපි සතර සතිපට්ඨානය කතා කරන්න පටන් ගත්තේ සමුච්චය සංග්‍රහයට ඇවිදිලා, ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කතා කරන්නට ඇවිදිලා, ඒ බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි එක හැටියට තමයි සතර සතිපට්ඨානය පටන් ගන්නට යෙදුනේ. ඉතින් බෝධිපාක්ෂික ධර්ම කතා කරන්න පටන් ගත්තේ අපි සමුච්චය සංග්‍රහය තුල. ඉතින් අපි අකුසල ධර්මතාවයන්, මිස්සක ධර්මතාවයන්, මිශ්‍ර ධර්මතාවයන්, ඒ වගේම බොජ්ජංග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්, ඊළඟට ඒකෙම තියෙනවා අපට මේ සමුච්ච සර්ව සංග්‍රහය කියලා. ඒ කොටස් වලින් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කතා කරන්නේ. එතකොට අපි අකුසල ධර්මතාවයන් පිළිබඳව කතා නේද? එතකොට කොතනක හරි මේ අකුසල ධර්මයන් විස්තර කරන තැනක් ආවොත් අපට ඒ අකුසල ධර්මතාවයන් ගොඩවල් 9ක් තියෙනවනේ. යම් තැනක එකක් කියනකොට මං හිතන්නේ ඒක අපට හොඳට වටහා ගන්න පුළුවන් වෙනවා නේද? අපි ආශ්‍රව, ඕග, යෝග, ද්වන්ත, නීවරණ ආදී වශයෙන් අපි මේ ටික එකිනෙක වෙන් කරලා එකක් ගානේ ගොඩක් සාකච්ඡා කළා අකුසල ධර්මතාවයන් පිළිබඳව. ඊළඟට අපි කතා කරන්නට යෙදුනා කුසල ධර්මතාවයන් වලට පස්සේ මිස්සක සංග්‍රහය කියලා. මිශ්‍රව තියෙන දේවල් නේද? මිශ්‍රව තියෙන දේවල් අපට තිබුණා හේතු ධර්ම. හේතු ධර්ම 6ක් තිබුණා. මතක්කද දන්නේ නැහැ නේද? හේතු ධර්ම 6ක් තිබුණා. ඊළඟට ධානාංග 7ක් තිබුණා නේද? ධානාංග 7ක් තිබුණා. මම හිතන්නේ ඒකත් මතක ඇති. ඊළඟට මාර්ගාංග, අපි සාමාන්‍ය මාර්ගාංග ඉගෙන ගන්නේ 8යිනේ. නමුත් මාර්ගාංග මේ මිස්සක සංග්‍රහයේ 12ක් තියෙනවා. මාර්ගාංග මිස්සක සංග්‍රහයේ 12ක් තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය 22ක් තියෙනවා. දෙවිසි ඉන්ද්‍රිය කියලා නේද? ඊළඟට අධිපති ධර්ම, බල ධර්ම තියෙනවා 9ක්. අධිපති ධර්ම තියෙනවා 4ක්. ආහාර 4ක් තියෙනවා. මෙන්න මේ කොටස් ටික, ඒ කියන්නේ කොටස් 7ක් මිස්සක සංග්‍රහය අපි කතා කළා. ඉතින් සමහර වෙලාවට අභිධර්මයත් එක්ක කතා කරන්නට යන අය බැරි වෙලාවත් අපි කිව්වොත් එහෙම මාර්ගාංග 12ක් තියෙනවා කියලා, සූත්‍ර පිටකයේ විතරක් කතා කරන කෙනෙක් අපට දෝෂාරෝපණය කරાવી මාර්ගාංග 12ක් නෑ 8යි තියෙන්නේ කියලා නේද? ඉතින් අභිධර්ම පිටකයේ තමයි මේ සියලුම මාර්ගාංග විස්තර කරන්නේ මේ විදිහට එක තැනකට අරගෙන. මොනවද? දුගති මාර්ග, සුගති මාර්ග, නිර්වාණ මාර්ග. මේ මාර්ග 3ක් තියෙනවා. ඒ මාර්ග 3ටම අයිති වෙන සියලුම මාර්ග මෙතන දක්වනවා. ඒ නිසා ඒ සියලුම මාර්ග එකතු වෙනකොට ඒවා වෙනවා මොනවද? මාර්ග අංග 12ක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා මම හිතන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපට ඒ තියෙන සියලුම ධර්මතාවයන් හරියටම ඉගෙන ගන්න පුළුවන්. අපි ධානාංග ඉගෙන ගන්න කීයද? 5යිනේ නේද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. ඉතින් ධානාංග කියලා. නමුත් මෙතන ධානාංග ඉගෙන ගන්නවා අපි 7ක්. නේද? ධානාංග 7ක් ඉගෙන ගන්නවා. එතකොට බලන්න ධාන කියලා කියන එක යම් කෙනෙක් විස්තර කළොත් කෙලෙස් තවන දේවල් විතරක් කියලා. එතකොට නම් ධානාංග 5යි. නේද?
නමුත් ධානාංග කියන එක තව අර්ථ තියෙනවා. මොකද්ද? අරමුණ ලංකොට බැලීම කියලා. දැන් සමාධිය කියන්නේ අරමුණ ලංකොට බලන එකනේ. අරමුණ තුල ඒ අරමුණ හොඳින් අඳුරගෙන ඒ තුල ඉන්න එක. ඉතින් අරමුණ ලංකොට බැලීම කියන අර්ථයෙන් අරමුණ මහත් කොට බැලීම කියන අර්ථයෙන් එනකොට අපිට ධානාංග පහට වැඩි වෙනවා. එතකොට ධානාංග 7ක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපි ඒවා පිළිබඳව කතා කළා බොහොම දීර්ඝ වශයෙන්. මම හිතන්නේ ඒවා මතක ඇති කියලා. ඉතින් මේ අමතක වෙයි කියලා තමයි මේ ටික විටින් විට පැත්තෙන් පැත්ත මතක් කරගෙන යන්නේ. ඉතින් මේ මිස්සක සංග්‍රහයෙන් පස්සේ තමයි අපි එළඹුණේ බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන්නට. මේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙනුත් අපි ආරම්භ කළා සතර සතිපට්ඨානය. කායානුපස්සනාවේ කමඨහන් 14ක් කතා කළා. අපි දිගට මේ කරුණු ටික කතා කළා. ඊළඟට වේදනා පස්සනාව කතා කළා. වේදනා 9ක් අරගෙන එක කමඨහනක් විතරක් තියෙන ඒ ටික ගැන අපි කතා කළා වේදනානු පස්සනාව හැටියට. ඊළඟට අපි කතා කරන්නේ චිත්තානුපස්සනාව. ඉතින් අද අපි එළඹෙන්නේ චිත්තානුපස්සනාව. සිත අනුව බැලීම. නේද? සිතෙහි සිත අනුව බැලීම. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒක තමයි චිත්තානුපස්සනාව කියන එක අපි කෙටියෙන් කියන්නේ. ඉතින් චිත්තානුපස්සනාව කිව්වොත් එහෙම අපි එදා මේ පිළිබඳව මේ කෙටියෙන් වටපිටාවේ කරුණු ටිකක් විතරක් කතා කළා. සිත අනුව බලනකොට ඒ සිත අනුව බලන නොයෙක් කරුණු ගැන. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතකොට මේ මහණෙනි සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මහණෙනි ඉද කියන්නේ මෙහි කියන අර්ථයෙන් නේද? මෙහි කියලා කියන්නේ මේ ශාසනය නේද? භික්ඛු මහානතෙම හාමුදුරුවෝ නැත්තම් සරාගං වා චිත්තං. සරාගං වා චිත්තං කියලා කියන්නේ රාගය සහිත සිත. සරාගං වා චිත්තං රාගයේ සහිත සිත්. එතකොට රාගයට අදාළ සිත් අපි කතා කරලා තියෙනවනේ නේද? කොච්චරක් කතා කරලා තියෙනවද? නේද? දැන් අපේ සිත් පිළිබඳව විග්‍රහයට අපි එනවා. නේද? අපේ චිත්ත කාණ්ඩයට. දැන් මම හිතන්නේ මතක ඇති අපි රාගයේ ඇති වෙන්න පුළුවන් සිත්. රාගය කියලා කියන්නේ මොන චෛතසිකයකටද? ලෝභ චෛතසික. ඈ? ලෝභ චෛතසික. ලෝභ චෛතසිකයට. නේද? මේ ලෝභ චෛතසිකයට. ඉතින් ලෝභ චෛතසිකයේ ලෝභ චෛතසිකය යෙදෙන සිත් තියෙන්නේ කීයද? 8යි. 8යි. නේද? ලෝභ සහගත සිත් 8. එතකොට සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා කියන්නේ මේ රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් යයි දැනගන්නවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාග සිතක් නම් රාගයේ සහිත සිතක් නම් ඒ රාගයේ සහිත සිතක් කියලා දැනගන්නවා. එතකොට රාගය ඇති වෙන්න පුළුවන් සිත් තියෙන්නේ 8යි. නේද? ඒ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඉතින්
ඊළඟට විස්තර කරන්නේ සරාග සිත ළඟට වීත රාග සිත නේද? වීත රාග සිත කියලා කිව්වහම වීත රාග කියලා සිත කියන්නේ මොකක්ද? රාගය නැති සිත් නේද? අපි ලෝකෝත්තර සිත් ටික අයින් කළොත් එහෙම නේද? ලෝකෝත්තර සිත් ටික අයින් කළොත් එහෙම අපට තියෙනවා සිත් ලෞකික කුසල අව්‍යාකෘත විපාක ක්‍රියා ආදී වශයෙන් ගන්න මේ සිත් ටික නේද? එහෙම ගත්තොත් අපට සිත් කීයක් විතර අපට හම්බ වෙනවද? ඒ කියලා කියන්නේ ද්වේෂයේ සහගත සිත් ටිකත් විතරාගී. මෝහ සහගත සිත් ටිකත් විතරාගී. නේද? එතකොට රාගේ නැහැනේ. ඊළඟට අපට මේ කාමාවචර සිත් වලින් අකුසල සිත් අර අට ඇරුණාම අනිත් ටිකත් ඒ වගේම අහේතුක ඊළඟට එතන වැඩිපුරම තියෙන්නේ විපාක සිත්. එතකොට අහේතුක ඊළඟට කාම සෝබන රූපාවචර අරූපාවචර මේ විදිහට සිත් ගොඩක් තියෙනවා නේද? ඒ සිත් ටික දකින්න එකට කිව්වා මොකද්ද? වීත රාග සිත්. එතකොට වීත රාග සිත් ගණන් වශයෙන් කීයක් අපට හම්බ වෙයිද? 73යි ස්වාමීන් වහන්සේ. ඈ 73යි. 73යි. නේද? අපි සාමාන්‍යයෙන් මේ ගණේට ලෝකෝත්තර සිත් ටික අයින් කරලා ඊටු ටික ගණන් කරගත්තාම ලේසියිනේ නේද? ඒකිනුත් 8ක් අඩු කරන්න ඕනේ සංස. ලෝභ සහගත සිතක් 8ක් අඩු කරන්න. ඔව් රාගය උපදින සිත් ටික 8ක් අඩු කරන්න ඕනේ. අපි මේ ටික කල්තා කරලා ඉවර වෙලා මේ අපි ලියමු බෝඩ් එකේ නේද? නැත්තම් දැම්මම ලියන්නද? මං හිතුවේ කතා කරලා ඉවර වෙලා මේ ලියන්නම් කියලා. එතකොට කට්ටියට මතකයි කට්ටියටම කියන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මොකක්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. එතකොට රාගය නැති සිත් ටික. ඊළඟට තියෙන්නේ සදෝසං වා චිත්තං සජෝසං චිත්තන්ති පජානාති. සදෝස කියලා කියන්නේ දෝෂ සහිත සිත්. දෝෂය නැත්නම් දේශය අපි සරලව කියන්නේ දේශය කියලානේ. දෝෂ සහිත සිත් තියෙනවා, තරහ සහිත සිත් තියෙනවා දෙකක්. නේද? එතකොට දෝෂ සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති කියන්නේ මේ තරහ සහගත සිත් දෙක. තරහ සහගත සිත් දෙක වුණාට මේ සිත් දෙකත් එක්ක තරහත් එක්ක යෙදෙන චෛතසික කොච්චරක් තියෙනවද? තරහත් එක්ක යෙදෙන චෛතසික මතකද? අපි අකුසල චෛතසික 14ක් කතා කළා. නේද? ඒ වයින් තියෙනවා දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. නේද? දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. එතකොට දේශය ඊළඟට ඉස්සා. ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සැපත නොවිස. අනුන්ගේ සැපත නොවිසන ගතිය නේද?
ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත මොකද්ද? Maitri. Mudita. මුදිතාව. Mudita. නේද? ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත වෙන්නේ මොකද්ද? Mudita. මුදිතාව. එතකොට ඉස්සා මච්චරිය. මච්චරිය කියලා කියන්නේ Masurukam. Masurukam. මසුරුකම. මසුරුකම කියන්නේ සාමාන්‍ය මසුරුකම කිව්ව ගමන් ඔක්කොම අය හිතන්නේ මේක ලෝභයට අදාළයි කියලා. නේද? නමුත් අපි දන්නවා ඒක ලෝභයට අදාළ නෙවෙයි කියලා. නේද? මසුරුකම කියලා කියන්නේ තමන්ගේ දෙයක් කන්නයි පාවිච්චි කරනට අකමැති. ඔව් තමන් සතු දේ අනිත් අය පාවිච්චි කරනවට තියෙන අකමැති ස්වභාවය. නේද? ලෝභයම නිසාම තව ඉස්සරහට ගිය එකක්. නේද? ඒක හඳුන්වනවා මොකද්ද? මච්චරිය මසුරුකම. නේද? ඉස්සා මච්චරිය කුකුච්ච. කුකුච්ච කියලා කියන්නේ දන්නව නේද මොකද්ද? පසුතැවීම. කුකුච්චිය සාමාන්‍ය හඳුන්වන්නේ මොකක් කියලාද? පසුතැවීම. මම හිතන්නේ නිස්සබ්දව ඉන්න හැම දිනාටම මතක් වෙනවා ඇති කියලා මම හිතනවා. නේද? මේ කතා නොකලට. හැබැයි ඉතින් කතා කළා නම් තමයි හොඳ. නේද? එතකොට ඉස්සා මච්චරිය. ඉතින් මේ විදිහට මේ මෙච්චර බරපතල දේශේ නිසා දේශේ කරන කොටගෙන අපි අකුසල කර්මපත කීයක් කරනවද? 7ක් කරනවා. නේද? අපි අකුසල කර්මපත 7ක් කරනවා. දේශේ විතරක්ම පදනම් කරගෙන අකුසල කර්මපත ඔව් දැන් අපි මුලම පාඩම් වලට යන්නේ නේද? අකුසල කර්මපත 3ක් තියෙනවා. මොනවාද? ප්‍රාණඝාතය, අකුසල මේ දේශේ විතරක් තියෙන්නේ. පරුසා වාචය ඊළඟට මානසින් සිදුවෙන එක ද්වේෂය. නේද? ව්‍යාපාදේ. මතකයි නේද? ඔව්. දේශේනුත් එක්ක සිද්ධ වෙන අකුසල කර්මපත 7ක් තියෙනවායි කිව්වනේ. ඒවා ලෝභේනුත් සිද්ධ වෙනවා සමහර අය. මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන ඊළඟට Musawa. ඔව්. Parusawacha. පරුසා වාච, Isunawacha. පිසුනා වාච, සම්පප්පලාප ඊළඟට දෝමනස්ස නැත්නම් ව්‍යාපාද. නේද? එතකොට අකුසලයෙන් විතරක් සිද්ධ වෙන මේ දේශේ එකතු වෙලා සිද්ධ වෙන කර්මපත 7ක් තියෙනවා. එතකොට මේ සියල්ල සිද්ධ කරන්නේ දේශ සිද්ධිකෙන්. නේද? දේශයට අදාළ සිද්ධිකයි තියෙන්නේ. නමුත් ඒ සිද්ධික කරන වැඩ කොට නම් ගොඩක් වැඩි. ගොඩක් වැඩි. නේද? ලොකු වැඩ කොටසක් කරනවා. ඉතින් අපිට මතකයි ද්වේෂ සිද්ධික. දෝමනස්ස සහගත, පටිඝ සම්පයුත්ත, අසංකාරික සිත. නේද? දෝමනස්ස සහගත, පටිඝ සම්පයුත්ත, සසංකාරික සිත. මේ සිද්දක තමයි දේශයට අදාළව ක්‍රියාත්මක වෙන්නේ. දේශයත් එක්ක එකට ක්‍රියාත්මක වෙන සිද්දක තමයි මේ සිද්දක. නේද? එතකොට මේ දේශ සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. දේශේ සහගත සිද්දකක් දේශේ සහගත සිද්දයයි දැනගෙන වාසය කරනවා. ඊළඟට තියෙන්නේ වීත දෝසං. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති.
මොකද මේ කියන්නේ දෝෂය වීතයි නේද? වීතයි කියලා කියන්නේ පහ වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා. දෝෂය නැහැ. එතකොට පහ වූ දෝෂය ඇති. නැත්නම් දුරුණු දේශය ඇති. දේශය නැති නේද? සිත් නේද? දේශේ නැති වූ සිත් එතකොට කොච්චරක් අපිට තියෙනවද? 79ක් 79ක් නේද? ස්වාමීන් දැන් එතකොට අපිට ওই චක්කු විඤ්ඤාණ සිතක් වගේ පහළ වුණාම අපිට ඒක දැනගන්න පුළුවන් හේතුක සිත. ඒ සිත දකින්න එක හරි අමාරු එකක් අපට. සාමාන්‍යයෙන් අපි තනි සිතක් දකින්නේ නැහෙනි. ඒක අපට හරි අමාරු දෙයක් නේ තනි සිතක් දකින්න එක. චිත්ත වීතියක තියෙන සිත් ටික දකින්න නම් බොහොම තැම්පත් සිතක් සහ ප්‍රඥාවක් වඩලා තියෙන්න ඕනේ. සංසගිය සැරේ අපි කරනකොට විතරාග විත දෝෂ විත මොහ සිත්වලට සලකලා තියෙන්නේ කුසල් සිත් ටික විතරයි. සෝබන සිත්වල විතරයි සලකලා තියෙන්නේ. සෝබන සිත් විතරද සලකලා තියෙන්නේ? එහෙම සංස 54 කාමාවචර සිත් ටිකෙන් 54කින් තමයි අරන් තියෙන්නේ. 54න් අරගෙන තියෙන්නේ. ඔව් විත දෝෂ කාමාවචර කුසල විපාක ක්‍රියා කාමාවචර කුසල සිතකි. කාමාවචර කුසල විපාක ක්‍රියා වශයෙන් ඔව් ඒ කියන්නේ ධානයක් නැතුව සාමාන්‍ය ජීවිතේ වඩන කෙනෙකුට නම් අරකට එන්න නම් ධානයක් එන්න මෙපාය. ධානයක් නැතුව විදර්ශනා විතරක් වඩන කෙනෙකුට දකින්න පුළුවන් වෙන්නේ ඒ සිත් ටික විතරයි. ඒත් දැන් අම්මා කිව්වා වගේ චක්කු විඥානාදී සිත් ටිකත් ඒකට ඇතුළත් වෙනවා. නේද? චක්කු විඥානාදී සිත් ටිකත් ඇතුළත් වෙනවා. මේ ධ්‍යාන ටික නැතුව ගත්තොත්. නේද? එතකොට කාමාවචර සිත් විතරක් ගත්තොත් නම් අපිට තියෙන්නේ 22යි. නෑ 54න් දෙකක් නේ නේද? ඔව් කාමාවචර සිත් විතරක් ගත්තොත් 52යි. ඔන්නමත් දෝෂ නැති සිත් කියලා අපි ගණන් හැදුවොත් ලෝකෝත්තර සිත් ටික අයින් කරපුවාම ඊතුරු සිත් ටික අපට ගන්න පුළුවන්. ඉතින් හිතන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් විදර්ශනා වඩාගෙන යනකොට මේ සමතයානික නොවේ නම් අපිට බලන්න පුළුවන් වෙන්නේ ධාන නැති මේ කාමාවචර සිත් ටික විතරයි ගණන් හදන්න වෙන්නේ. නමුත් ඉතින් අපට අර විදිහටත් හදන්න පුළුවන්. ඒ දෙපැත්තටම අපට මේ ගණන් හදා ගන්න පුළුවන්. මේ විදිහට සිත් කොච්චරක් තියනවද කියලා. එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද? සමෝහ විත දෝසං නේද? විත දෝසං කියලා කියන්නේ ද්වේෂය නැති ඒවා ටික. ඒකනේ අපි කතා කළේ නේද? මේ ඊළඟට එන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානාති. නේද? මෝහ සහගත සිත් සිතයි දැනගන්නවා. මෝහ සහගත සිතක්යි කියලා දන්න. එතකොට අපි මෝහයට අදාළව සිත් කතා කළා කීයක්ද? 12ක්. ඔව් මෝහයට අදාළ මෝහේ විතරක්ම කතා කළොත් දෙක. අපිට චෛතසිකේ නැතුව කතා කළොත් එහෙම 2යි. නමුත් මෝහයේ තියෙන සිත් කතා කළොත් චෛතසික වශයෙන් ගත්තොත් 12ක් තියෙනවා. හැම අකුසල සිතකම මෝහය තියෙනවා.
නේද? හැම අකුසල සිතකම මෝහය තියෙනවා. සමහර වෙලාවට මේවා මෝහයේ බලවත් වෙලත් සිද්ධ වෙන්න පුළුවන්. නේද? එතකොට මේ මෝහය තුල එනකොට මෝහය දැන් මේ අකුසල් සිත්වල අපි මේ කතා කරනකොට ඒවයි තියෙනවනේ චෛතසිකවල හැම සිතකම යෙදෙන අකුසල චෛතසිකක් ටිකක් නේද? හැම අකුසල සිතකම යෙදෙන මොනවද? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච. නේද? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච. මේ හතර හැම අකුසල සිතකම යෙදෙනවා. එතකොට ප්‍රධාන වෙන එකක් තමයි මොකක්ද? මෝහය. නේද? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච කියනකොට මේ හැම එකදීම මේ ටික යෙදෙනවා. දැන් මෝහ සිත් වශයෙන් ගත්තොත් සිත් දෙකයි. මොනවාද මේ මෝහ සිත් දෙක? මොකක්ද මෝහ සිත් දෙක? උද්දච්ච සංකේත සිත විචිකිච්ඡා සංකේත සිත. ඔව් හරියටම කිව්වොත් ඒකේ වේදනාව මොකක්ද? ඈ? උපේක්ඛා සහගත. නේද? උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත සිත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත. අපි අකුසල් සිත් කතා කරනකොට අපි අකුසල් සිත්වල කතා කළා නේද? මේකෙන් මේ මෝහය මේ ප්‍රබලම වෙන්නේ ලෝභයේදී උපේක්ඛා සහගත සිත කියලා. නේද? ලෝභී, සෝමනස්ස, උපේක්ඛා කියන දෙක අරගත්තාම ප්‍රබලම වෙන්නේ මොකක්ද? උපේක්ඛාව. එතකොට එහෙම උපේක්ඛාව වැඩි වෙනකොට වැඩි වෙන්න ඕනේ මෝහය නේද? මේ උපේක්ඛාවත් ඇවිදිලා දිට්ඨිගත සම්පයුත්ත භාවයත් එකතු වෙනකොට තමයි ඒ සිත ප්‍රබලම අකුසල සිතක් බවට පත් වෙන්නේ. නේද? එහෙමනම් ඒ මෝහය කියන ධර්මතාවය, මෝහ ස්වභාවය සෝමනස්සව ඉන්නේ නේද? මෝහය කියන එක අපට තේරෙනවා ඒක උපේක්ඛා සහගත භාවයෙන් යුක්තයි. මොකද මේ මෝහ සහගත සිත් දෙකේ ස්වභාවය තමයි මොකද්ද? උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත සිතත්, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිතත්. උද්ධච්ච සම්පයුත්තේ කියලා කිව්වේ උද්ධච්චය කියලා කිව්වේ විසිරීම. නොසන්සුන්කම. නේද? එක තැනක නොහිටපු එක. ඊළඟට විචිකිච්ඡාව කියලා කිව්වේ සැකය. මේ විචිකිච්ඡා සම්පයුත්ත සිත සෝවාන් මාර්ගඥානයේදී නැති වෙලා යනවා. නමුත් උද්ධච්ච සම්පයුත්ත සිත අරිහත්ත්වයට දක්වාම යනවා. නේද? සියලු අකුසල ධර්මතාවයන් සිද්ධ කරගන්නට මෝහය මූලික කරවලා මේක අපට දෙනවා. නේද? මොකද හැම අකුසල සිතකම උද්ධච්චයක් තියෙනවා. එතකොට උද්ධච්ච සම්පයුත්ත භාවය මේ හැමතැනකම යෙදිලා තියෙනවා අකුසල් වල. නේද? එතකොට මෝහ සහගත සිත් දෙකක් වුණාට ඒ මෝහයේ දෙන්න පුළුවන් තැන් තියෙනවා 12ක්. නේද? ඒ නිසා ඒ සිත් වලත් අපි මෝහ සහගත සිත් වශයෙන් අරගත්තාම මේ
මේ අර සිත් දෙක විතරක්ම ගණන් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපට මේ මොහ චෛතසිකයේ පැත්තෙන් හිතනකොට හැබැයි චෛතසික පැත්තෙන් හිතනකොට හිතක් නෙවෙයි. චෛතසික පැත්තෙන් බලනකොට බොහෝම වෙලාවට ඒවා යන්නේ ධම්මානුපස්සනාවට. චිත්තානුපස්සනාවටවත් වඩා වැඩියෙන් යන්නේ ධම්මානුපස්සනාවට. එතකොට අපි කෙලින්ම කියනවා නම් සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති කියලා කියන එකට සිත් දෙකක් කියලා අරමුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොහ චෛතසිකයේ එක සිහිපත් කරලා ගත්තොත් සිත් 12ක් කියලා සිහිපත් කරන්නත් පුළුවන්. එතකොට වීත මෝහං වා චිත්තං මෝහය නැති සිත් වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති මෝහය නැති සිතකි මෝහය නැති සිතක් කියලා දැනගන්නවා. එතකොට මෝහය නැති සිත් ගත්තොත් එහෙම මේ මෝහය කියන ධර්මතාවය රහත් වෙනකම් යනවා නේද? මෝහය කියන ධර්මතාවය රහත් වෙනකම් යනවා. එතකොට මෝහ සහගත සිත් අරගත්තොත් එහෙම අපිට කොච්චරක් කතා කරන්න පුළුවන්ද? වීත මෝහ සිත්, සමෝහ සිත් නෙමෙයි. වීත මෝහ සිත් කාමාවචර වශයෙන් ගත්තොත් කොච්චරක්ද? 52යි නේද? ඔව් 52යි. නමුත් අපි අර චෛතසික වශයෙන් ගත්තොත් 12ක් මැරියොත් එහෙම අපිට ඉතුරු වෙනවා 42ක් නේද? ඔව් ඔක්කොම සිත් ටික ගත්තොත් ලෝකෝත්තර සිත් ටික ඇරලා අනිත් ඔක්කොම සිත් ටික ගත්තොත් අපි ලෝකෝත්තර සිත් 8 අරපුවාම 81යි 81කින් දෙකක් විතරක් ඇරියොත් 79යි 12ක් ඇරියොත් එහෙම 69ක් වෙනවා. අපට මේ ක්‍රම වලට බලන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට අටුවාවක් විස්තර කරනකොට බොහොම අටුවාවල විස්තර කරන්නේ සිත් දෙකයි කියලා. නේද? අරකට යන්න පුළුවන් සමහර තැන් වල අර විදිහටත් විස්තර කරනවා. මොකද අපට ප්‍රධාන වශයෙන් සිත් දෙකක් කියලා ගන්න පුළුවන්. එතකොට වීත මෝහං මෝහය නැති සිත්. මෝහය නැති සිත් ටික. ඊළඟට එන්නේ අපට සංකිත්තං චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. නේද? සංකිත්තං චිත්තං සංකිත්ත කියලා කියන්නේ හැකුළුණු නේද? සිත හැකිලෙන්නේ මොකක් නිසාද? තීන මිද්දේ නිසා. තීන මිද්දේ නිසා. එතකොට තීන මිද්දේ යෙදුණු සිතක තියෙනවා මේ හැකුළුණු ස්වභාවය. තීන මිද්ද කියන එක අපි ලස්සන වචනයක් කතා කළා මොන විදිහේ චෛතසිකයක්ද කියලා. අනියත යෝගී. නේද? මම හිතන්නේ මතක් වෙනවා ඇති. අනියත යෝගී. අනියත යෝගී කියලා කියන්නේ නියත වශයෙන්ම යෙදෙන තැනක් නැහැ. නේද? අනියම් වශයෙන් යෙදෙන්නේ. එතකොට තීන මිද්දේ යෙදෙන්නේ කොතනද? සංකාරික සිත්. ඔව් සසංකාරික සිත්වල. අකුසල සිත්. අකුසල සිත්වල. සසංකාරික අකුසල සිත්වල. ලෝභයට අදාළව සසංකාරික සිත් තියෙනවා කීයක්ද? 4ක්. නේද? දේශයට අදාළව සසංකාරික සිත් තියෙනවා කීයද? 1ක්. නේද? ඊළඟට මෝහයට අදාළව
නෑ. මොහේට අදාළව එකක්වත් නැහැ. ඒ මොහේට අදාළව තියෙන සිත් දෙකම අසංකාරිකයි. නේද? එතකොට මේ සසංකාරිකව යෙදෙන සිත් ටික මේ තීන මිද්දේ මේ යෙදෙන සිත් ටික. එතකොට මේ විදියට හැකිලිලා ගිය සිත් එහෙනම් අපිට ගණන් කරගන්න පුළුවන් කීයද? පහයි. ඈ? පහයි. 5යි. ඊට අදාළව සිත් 5යි තියෙන්නේ. ඉත තීන මිද්දේ යෙදුණු තැන්වල මම ඒකයි අතනත් චෛතසික වශයෙන් අරගෙනත් පෙන්වුවේ ඒකයි සිත් දෙක විතරක් නොකිය. එතකොට මේ තීන මිද්දේ තීනේ කියලා කියන්නේ සිතෙහි හැකලුණු ස්වභාවය. මිද්දේ කියලා කියන්නේ චෛතසිකයන්ගේ හැකලුණු ස්වභාවය. නේද? එතකොට චෛතසික ක්‍රියාත්මක නැහැ. සිත් ක්‍රියාත්මක නැහැ ඒවා. හැකිලිලා. නිසා තීන මිද්ද කියලා අපි කියනවා. එතකොට මේ හැකලුණු ස්වභාවයට. එතකොට මේ හැකලුණු ස්වභාවය ඇති වෙනකොට මේ සිතට අපි කියනවා කම්මැලිකම, නිදිමත වාගේ මේ සාමාන්‍ය ජීවිතයේදී අපි හිතන දේවල් උකටලීකම නේද? මේ වගේ ඒ වයින් අපට මේක විස්තර කරගන්න පුළුවන් සාමාන්‍ය කතා කරනකොට. එතකොට කුසලයකට සිත ප්‍රබෝධමත්ව නැකිටලා නැත්නම් එතන තියෙන්නේ මොකද්ද? හැකලුණු සිතක්. කුසලයකට එන්නේ නැති හිතක් තියෙනකොට හැකලුණු සිතක්. නේද? එහෙම නැති වෙනකොට ඒ සිත කුසලයට ගමන් කරපු සිතක් වෙනවා. ඉතින් තීන මිද්ද අනියත යෝගී කියලා කිව්වේ නියත වශයෙන්ම මේ සිතේම යෙදෙනවා කියන එකක් නැති නිසා. දැන් දිට්ඨිය නියත යෝගී. දිට්ඨිය හටගන්නේ ඒ નિયમિત සිත්වල විතරයි. නේද? දිට්ඨිය හටගන්නේ අනෙක් සිත්වල හටගන්නේ නැහැ. නමුත් තීන මිද්දේ හිම මේ සිතේ විතරක් කියලා තිබුණාට හැම වෙලාවෙම මේ සිතේ නැහැ. දැන් දිට්ඨිගත සම්පයුත්ත සිතක් නම් දිට්ඨියේ සිතෙහි අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඔතන ඉතින් මේ තීන මිද්ද කියන දෙක ඒ සිතක අනිවාර්යයෙන්ම යෙදෙන්නේ නැහැ. සමහරලාට යෙදෙන්නත් පුළුවන්, සමහරලාට යෙදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නේද? මොකද්ද? තීන මිද්ද. එතකොට මේ තීන මිද්ද දෙක. ඒක තමයි අපි කිව්වේ සංකිත්තං චිත්තං හැකලුණු සිතක්. හැකලුණු සිතක් නම් හැකලුණු සිතක් ඇයි දැනගෙන වාසය කරනවා. ඊළඟට තියෙන්නේ මොකක්ද? වික්කිත්තං චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. වික්කිත්තං චිත්තං කියලා කියන්නේ විසිරුණු සිතක්. නේද? විසිරුණු සිතක්. එතකොට විසිරුණු සිතක් කියලා කියනකොට මේ ඒ විසිරුණ කියන එකට අපි කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන්? උද්දච්චය. එතකොට උද්දච්චයේ දුණු සිතක් වෙන්න ඕනේ. උද්දච්චයේම තියෙන සිතක් තියෙනවනේ. උද්දච්ච සම්පයුත්ත සිතක්. නේද? විසිරුණුම සිතක්. ඒක නිරන්තරයෙන් අපිටත් හට ගන්නවා. ඒක තමයි අපි රහත් වෙනකම් අපි ළඟ
මෝහේ තියාගෙන ඉන්න පුළුවන් හිත. ඉතින් ඒක ඒ වෙනකනොත් අපේ හිතේ ක්‍රියාත්මකයි. මොකද්ද මේ උද්දච්ච සම්පයුක්ත සිත. එතකොට දැන් උද්දච්චය කියන එක අපි සිතක් වශයෙන් ගත්තොත් එක තැනක තියෙන්නේ. නේද? නමුත් අපි උද්දච්චය කියන එක චෛතසිකයක් වශයෙන් අරගෙන කතා කරන්න ගියොත් කුසල සියලුම සිත්වල උද්දච්චය යෙදෙනවා. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච. ඒවට කියනවා මොනවා කියලාද? අකුසල සාධාරණ චෛතසික කියලා. එහෙමනම් සියලුම අකුසල සිත්වල යෙදෙනවා මොකද්ද? උද්දච්චය. සියලුම අකුසල වල යෙදෙන එකක් තමයි මොකද්ද? උද්දච්චය. ඒකට කියනවා උද්දච්ච සම්පයුක්ත සිත. නේද? එතකොට සියලුම අකුසල වල මේ උද්දච්ච චෛතසිකයේ යෙදෙනවා. ඉතින් මතකද දන්නේ දැන් අපි දන්නවනේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. කීයක්ද තියෙන්නේ? 7. සබ්බ 7යි. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඔව්. පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඒකාග්‍රතාව. ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරේ ඒකාග්‍රතාව. එතකොට කීයක් තියෙනවද? 7ක් තියෙනවා. නේද? මේවයින් අපි කිව්වොත් එහෙම ඒකාග්‍රතාවය කියලා කියන්නේ සිත අරමුණ තුළ රඳවා ගැනීම. සිත අරමුණ තුළ රඳවා ගැනීම. නේද? මානසිකාරය කියලා කියන්නේ සිත අරමුණෙන් පිටට යන්න නොදී රඳවා තබා ගැනීම. ඔව්. සිත අරමුණ තුළ රඳවා ගැනීම ඒකාග්‍රතාවය. සිත අරමුණින් පිටට යන්න නොදී තියාගන්න එක මානසිකාරය. නේද? ඒක මානසිකාරය. එතකොට මේ ඒකාග්‍රතාවයේ සිත අරමුණෙන් පිටට යන්න නොදී තියාගන්න එක හැම සිතකම තියෙනවා. නමුත් උද්දච්චයේ ස්වභාවය මොකද්ද? උද්දච්චයත් හැම අකුසලයකම තියෙනවා. හැම අකුසලයකම ඒකාග්‍රතාවයක් තියෙනවා. එතකොට මේ දෙන්නට එකට යෙදෙන්න බැරිද? මේ දෙන්නට එකට යෙදෙන්න බැරිද? නේද? එකට යෙදෙනවා. එතකොට කොහොමද ඉන්නේ? ඔය ලස්සන උපමාවක් අපේ ධර්මයේ තිබුණා නේද? මතකද? කරත්තයක් වල වැටි වෙන. කරත් එක යනවා වගේ. නේද? අපිට මේ කාර් එකේ යනකොට තියෙන පහසුව නෑනේ කරත් යනකොට. ඒක අර ඩකඩකෝ ගගා දෙපැත්තට වැනි වලක වැටෙනකොට ගැස්සෙනවා. නමුත් ඇතුලේ තියෙන දේවල් එළියට යන්නේ නැහැ. ඇතුළත මෙහි කලබලයක් තියෙනවා. ඒ වුණාට ඇතුලෙන් එළියට යන්නේ නැහැ. නේද? ඒක තමයි ඒකේ ස්වභාවය. නේද? එතකොට මේක කිව්වා මොකක් කියලාද? උද්දච්චය. එහෙමනම් උද්දච්චය ගැන කතා කරනකොට උද්දච්ච සම්පයුක්ත සිත් තියෙන එකයි. නැත් උද්දච්චයේ යෙදෙන සිත් තියෙනවා 12ක්. නේද? උද්දච්චයේ යෙදෙන සිත් 12ක් තියෙනවා. ඒ කියලා කියන්නේ සිත නොසන්සුන් සිතක් නම් නොසන්සුන් සිතක් කියලා අපි දැනගන්නවා. නේද? නොසන්සුන් සිතක් අපේ සිත
නොසන්සුන් වෙනවා. සමහර වෙලාවට භාවනා කරගෙන යනකොටත් ඕක වෙනවනේ. මේ හිතට එක ඒවා එනවා මෝක් කරගන්න බැරි විදිහට. එක කර්මණු මතක් වීම ඔස්සේ මේ නොයේ ආකාරයට හිතට දැනෙන්න පටන් ගන්නවා. නේද? නොයෙක් ආකාරයෙන් අපට ඒක දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ස්වභාවය අපට මේ විචිකිච්ඡ සිත මේ විචිකිච්ඡ සිත අපි කිව්වා මේ විකිත්තං චිත්තං කියන්නේ උද්දත්ත සාගත සිත ගැන අපි කිව්වේ මොකද්ද? අරහත්ත්වයට දක්වාම තියෙන හිතක්. නේද? අරහත් මග නුවණින් තමයි ඒක හිතින් අයින් වෙලා යන්නේ. නේද? ඒක සිතෙන් අයින් වෙලා යන්නේ. එතකොට මම මේ බෝඩ් එකේ ලියන්න ගත්තෙත් නැත්තේ මොකද මේකෙන් එකතු වෙන කරුණු ඔක්කොම මෙච්චර සතිපට්ඨානයට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? සතිපට්ඨානයට මෙච්චර විස්තර කරන්න ඕමුණා වෙන්නේ. නමුත් අපි අතීතේ ඉගෙනගත්තු දේවල් මීට සම්බන්ධ දේවල් තියෙනවා නම් ඒ ටිකත් ආපහු මතක් කරවන්න. එහෙම මටත් අමතක වෙලා ගිය දෙයක් තියෙනවා නම් මතක් කරන්න. නේද? මේ උද්දච්චය හා සම්බන්ධ වෙන නැත්නම් මේ අකුසල ධර්මතාවයන් සම්බන්ධව කතා කරනකොට තව කොච්චරක් කතා කරන්න අපට තියෙනවද කියලා. එතකොට අපි මේ කතා කළේ වික්කිච්ඡං චිත්තං වික්කිච්ඡං චිත්තන්ති පජානාති 8 වෙනි එක. ඊළඟට තියෙනවා මොකක්ද? මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගත සිත කියලා කියන්නේ මොකක්ද? රූපාවචර රූපාවචර ධ්‍යාන සිත. ඔව් අපි මහග්ගත චිත්තං කියලා කියන්නේ මොකක්ද? රූපාවචර සහ අරූපාවචර සිත් වලට. රූපාවචර අරූපාවචර සිත් තියෙනවා මහග්ගත සිත් කියලා. අනෙක් සිත් වලට කියනවා මොනවා කියලාද? අමහග්ගත. ඔව්. අමහග්ගත. අපි ඒකට පස්සේ එමු. නේද? මහග්ගත කියලා කියන්නේ එතකොට අපි මොනවද? රූපාවචර අරූපාවචර සිත් ටික. එතකොට රූපාවචර අරූපාවචර සිත් කොච්චරක් තියෙනවද? 27. 15යි 12. 12යි. එතකොට එනවා 27ක්. එතන තියෙනවා කුසල සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. කුසල විපාක ක්‍රියා වශයෙන් එතන සිත් තියෙනවා. නේද? එතකොට ඒක හඳුන්වනවා මොනවද? මහග්ගත සිත් හැටියට. එතකොට පඨම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන, ආකාසඤ්ඤායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන ආදී මේ සිත් ටික. නේද? එතකොට ඒක මහග්ගතං වාචිත්තං කියලා විස්තර කළා. ඉතින් ඊළඟට තියෙන්නේ මොකද්ද? අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතයි කියලා කියන්නේ අවසරයි හඳුනන්නේ ප්‍රශ්නයක් අහන්න. ඔව් අම්මා. දැන් අපි මේ සතිපට්ඨානේ වඩද්දී අපිට දැන් ඔය රූපාවචර සිත් වලට යන්නේ නැතුව නේද වඩන්න ඕනි කියන්නේ. ඒ කියන්නේ අර ඔව් අම්මා දැන් පැටලුණා වගේ වුණා. ඇයි අපි මේක මෙතන සතිපට්ඨානේ කතා කරන්නේ කියලා. අම්මා එතකොට මට ප්‍රශ්නයක් වුණා. ඇයි දැන් සතිපට්ඨානේදී දැන් මේ රූපාවචර අරූපාවචර ඒවා කතා කරන්න කියන එක. ඔව් දැන් මේකෙදී අම්මා මතකද අපි එක සමත කමඨහනක් ගැන කතා කළා මේකේ දීර්ඝව. මේකේ එක සමත කමඨහනක් ගැන කතා කළා අපි.
ඒ පටික්කුල මනසිකාරය පටික්කුල මනසිකාරය. ඔව්. අපි ඒ කමටහන විතරයි අපි අතේට යනකම් කතා කළේ. ඒ නිසා පටික්කුල මනසිකාරයත් අරගෙන ඒ පැත්තට ආවොත් අපිට මේ හරියට අහු වෙනවා. ඔව් එතෙන්ට අහු වෙනවා අපිට. එහෙමයි හම්බුනේ. ඔව් එතකොට අපි කතා කරන්නේ මහග්ගතං චිත්තං වා මහග්ගතං චිත්තන්ති පජානාති මහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. එතකොට මහග්ගත සිත් වෙන්නේ මොනවද? කාමාවචර සිත් ටික නේද? එතකොට කාමාවචර සිත් සූපනස නේද? ඔව් කාමාවචර සිත් ටික මේ අමහග්ගත සිත් හැටියට අපි සිහිපත් කරනවා නේද? එතකොට අමහග්ගතං චිත්තං වා අමහග්ගතං චිත්තන්ති පජානාති. නේද? අමහග්ගත සිත්තං අමහග්ගත සිත්‍යයි දැනගන්නවා. නේද? ඊළඟට මේ සෞත්තරං චිත්තං සෞත්තරං සිත්තං කියලා කියනකොට නේද? සෞත්තරං කියලා කියන්නේ උතුම් නොව් නේද? එතකොට ඒ උත්තර භාවයට නොගිය සිත් මොනවද? කාමාවචර සිත්. මෙතෙන්දී එහෙමනම් උත්තර සිත් හැටියට හඳුන්වන්නේ අර මහග්ගත සිත් වලටමයි. නේද? මෙහිනම් සෞත්තරං චිත්තං ඒ උත්තර නොවූ සිත් නේද? ඒ කියලා කියන්නේ කාමාවචර සිත් 54. ගියසෙන්ස අපි අරන් තින්නේ එතන කාමාවචර රූපාවචර අරූපාවචර තුනම සෞත්තර විදියට. අනුත්තර විදියට අරන් තින්නේ ලෝකෝත්තර සිතට. අනුත්තර ලෝකෝත්තර. ඔව්. එහෙමත් බෙදෙන තැන් තියෙනවා. නේද? අනුත්තර හැටියට සෞත්තර හැටියට ඒ විදිහටත් විස්තර කරන තැන් තියෙනවා. මේවයි විස්තර කරනකොට ඒ මොකද ඒක ලෝකෝත්තර සිත් කියලා උතුම්ම සිත් ටික අනුත්තර සිත් ටික නේද? සෞත්තර සිත් ටික හැටියට අතන මේ වශයෙන්ුත් අපට ගන්න පුළුවන් නේද? එතකොට ඒ දෙවිදිහටම අපට විස්තර කරන්න පුළුවන්. නේද? කාමාවචර නොවන සිත් හැටියට නේද? උතුම්ම සිත් හැටියට. එහෙම බලනකොට අනුත්තර සිත් කියලා කිව්වේ මොනවද? උතුම්ම සිත් ටික ඒ සිත් වෙනවා නම් මොනවද ඉන්නේ? ලෝකෝත්තර සිත් ටික. එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර සිත් ටික. නේද? ඔව්. ඒ සිත් වශයෙන් බෙදනකොට දැන් මෙහිමත් බෙදිල්ලක් තියෙනවා. කාමාවචර සිතට වඩා උත්තරයි රූපාවචර සිත. රූපාවචර සිතට වඩා අනුත්තරයි මොනවද? අරූපාවචර සිත. අරූපාවචර සිතට වඩා උතුම් වෙන්නේ ලෝකෝත්තර සිත.
ඒ බෙදීමත් එක්ක තමයි යන්න වෙන්නේ. නේද මේ අර හරියටම මේකක් කියලා කියන්න බෑ. මොකද එකිනෙකට එක එක සිත් අරගත්තොත් ඊට වඩා මේ සිත මෙහිමයි කියලා සවුත්තර අනුත්තර වශයෙන් බෙදන්න පුළුවන් උතුම් සිත කියලා කියනකොට. නේද? එහෙම කියනකොට උතුම්ම සිත් ටික ගත්තොත් ලෝකෝත්තර සිත් ටික. ඒවා ඔක්කොම අනුත්තරයි. එයින් මෙහා ටික සවුත්තරයි. එහෙම නැත්නම් සාමාන්‍ය වශයෙන් ගත්තොත් මේ ධානා සිත් ටික අපි ගත්තොත් අනුත්තරයි. ධානා නොවන සිත් ටික සවුත්තරයි. නේද? ඒ විදි ගොඩකට බෙදෙනවා. එතකොට සවුත්තර අනුත්තර කියන එක මේ සාපේක්ෂයි. එහෙමයි. ඒක සාපේක්ෂව බෙදා ගන්න පුළුවන්. නේද? සාපේක්ෂ වශයෙන්. අනික් සිත් වලට ගොඩක් සිත් වලට කෙලින්ම තියෙනවා. නේද? මේ සවුත්තර අනුත්තර සිත් එකිනෙකට සාපේක්ෂයි. එහෙමයි. ඔව්. ඊළඟට විස්තර කරන්නේ මොකද්ද? සවුත්තරං චිත්තං සවුත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං චිත්තන්ති පජානාති. ඊළඟට තියෙන්නේ සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. නේද? සමාහිත කියලා කියන්නේ ධ්‍යාන. සමාහිත වෙලා තියෙන්නේ මොකෙන්ද? ධානය වලට ඇවිල්ලා නැහැ. උනාට සමාධියට ඇවිල්ලා නේ. එතකොට අසමාහිත කියලා කියනකොට නේද? සමාහිත කියලා කියනකොට විශේෂයෙන් එතෙන්දී සමාහිත කියන එක හඳුන්වන්නේ මේ අර්පණා සිත් වලට. සමාහිත සිත කියලා හඳුන්වන්නේ මොනවටද? අර්පණාසිත. අර්පණා සිත් වලට. අර්පණා කියලා කියන්නේ එතකොට කාමාවචර භාවචර ලෝකෝත්තරත් එකතු කරගන්න පුළුවන්. නේද? එතකොට රූපාවචර සිත් ටික සමාහිත සිත්. එතකොට අසමාහිත සිත් කියලා කිව්වේ කාමාවචර සිත. කාමාවචර සිත්. නේද? කාමාවචර සිත් ටික අපි මේ හඳුන්වනවා ඒ විදිහට. නේද? අසමාහිත සමාහිත සිත් වශයෙන් අරගෙන. එතකොට මේ අසමාහිත සමාහිතයි කියලා කියන්නේ එතකොට මේ සම්මාංශ එතකොට කාම සෝබන සිතක උනත් අදංග වශයෙන් නීවරණ යටපත් වුණොත් ගන්න බැරිද සමාහිත සිතක් විදියට? ඒ කියන්නේ ඔව්. එහෙම හිතන්න පුළුවන්. නමුත් මෙතෙන්දි කියන්නේ කෙලින්ම අර්පණා කියලාමයි. එහෙමයි. සමාහිත හිතක් කියලා අපට ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දි එතෙන්ට අරගෙන තියෙන්නේ අටුවායේ හැමතැනදීම වගේ විස්තර කරලා තියෙන්නේ අර්පණාසින් කියලා. එහෙමයි. අපිට ඒ දැන් මම කියන විදිහත් අරගන්න පුළුවන්. සමාහිත වෙලා සිට. එහෙමයි. නේද? එතකොට අසමාහිතයි කියලා කියන්නේ එහෙම බෙදුවොත් නීවරණයන්ගෙන් යුක්ත සිත. නීවරණයන්ගෙන් තොර සිත. නේද? අතන සමාහිතයි කියලා ගත්තොත් එතන තියෙන්නේ නීවරණ මේ සමුච්ඡේද විස්කම්බන නේද? වශයෙන් ඈ නිවර්ණ යටපත් උන නේද? යටපත් වුණු සිත අර්පණා සිත කියන්නේ තදින් යටපත් වුණ සිතක්. ධාන සිතක්. නේද? ධාන සිතක්. ඊළඟට ඉන්නේ මොකද්ද? විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති. නේද?
විමුක්ත කියලා කියන්නේ මෙතෙන්දිත් අර වගේම ප්‍රශ්න ගොඩක් එනවා. විමුක්තයි කියලා කියන්නේ මොකෙන්ද? මිදුම් කෙලස් වලින් විමුක්ත. කෙලස් වලින් විමුක්ත. නේද? එතකොට තදංග විස්කම්බන සමුච්ඡේදනේ එතන සමුච්ඡේද. විමුක්ත කියලා කියනකොට තදංගත් විමුක්තයි. විස්කම්බනත් විමුක්තයි. ඊළඟට සමුච්ඡේද සමුච්ඡේද නම් ඉතින් අහන්නම දෙයක් නැහැ නේ මිදිලමනේ. එතකොට විමුක්ත කියලා කියනකොට අපට මේ අර තදංග විස්කම්බන කියන දෙකම ගන්න පුළුවන්. නීවරණ ධර්මයන් නැති සිත් ටික. නේද? තදංග විස්කම්බන. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාමාවචර කුසල් සිත් ටික. කාමාවචර කාමසෝබන සිත් ටික. නේද? ඊළඟට විස්කම්බන වශයෙන් ගත්තොත් එහෙම රූපාවචර අරුප අරූපාවචර සිත් ටික. එතකොට සාමාන්‍යයෙන් වශයෙන් විමුක්ත චිත්තේ කියලා කියනකොට තදංග විස්කම්බන කියන මේ දෙකම එකතු වෙනවා. තදංග සිතත් අර ගන්නවා ඊළඟට ගේනවා මොකද්ද? විස්කම්බනියක් දැනෙනවා. නේද? තදංග විස්කම්බන සමුච්ඡේද තවත් අපි කිව්වා නේද? පටිපස්සම්ප පටිපස්සම්බන. ක්ලේශ ධර්මයන් එක්ක මිදෙන අවස්ථා ටිකක්. පටිච්චසම්පන්න පටිපස්සම්බන. නේද? අවිමුත්තං චිත්තං කියලා කියන්නේ එතකොට මොකද්ද? අවිමුත්ත. ඒතර විමුත්තයි අවිමුත්ත කියලා කියන්නේ මිදිලා නැහැ. එහෙනම් ඒ සිත වෙන්න ඕනේ මොකද්ද? නීවරණයන්ගෙන් යුක්ත සිතක්. නේද? නීවරණයන්ගෙන් යුක්ත සිතක් නම් වෙන්න ඕනේ කාමාවචර. අකුසල සිත් 12. අකුසල කාමචර අකුසල. අකුසල සිත් 12. නේද? ඒ අකුසල සිත් 12 නීවරණයන්ගෙන් මිදිලා නැහැ. නීවරණයන්ගෙන් නොමිදුණු සිත් ටික. එතකොට එතෙන්ට එනකොට සිත් කොටස් 16ක් විස්තර කරනවා. සාමාන්‍යයෙන් බොහොම වෙලාවට බොහොම අය මේ ලෝභ දෝෂ මෝහ සිත් ටික විතරයි සාමාන්‍ය අය කියන්නේ මං චිත්තානුපස්සනාව කරනවා කියලා සාමාන්‍යයෙන් කෙනෙක් අපිත් එක්ක කතා කරනකොට මොකද්ද කරන්න කියලා අහපුවාම ලෝභ දෝෂ මෝහ සිත් ටික දකි ලෝභ දෝෂ විතරක්. මෝහ සිත් දකින්න එකත් අමාරුයි. මෝහ සිත් දකින්න නම් මොකද කරගන්න ඕනේ? මෝහේ නැති සිතකින් ඉන්න ඕනේ. මෝහේ නැති සිතක් කියලා කියන්නේ සිහියෙන් යුක්තව ඉන්න සිතක්. අපට සිහිය නැති හැම වෙලාවකදීම සතිය නැති හැම වෙලාවකදීම අපි කොහෙද ඉන්නේ? මොහේ. නේද? ඒසා අපි සතිය ඇතුව වාසය කරනවා නම් අපි බොහොම වෙලාවට මෝහයෙන් මිදිලා ජීවත් වෙනවා. මෝහයෙන් තොරව අපි ජීවත් වෙනවා. නේද? එතකොට මේ ඒ ස්වභාවය. නේද? මේ ඊට අදාළ ස්වභාවය. එතකොට මේ චිත්තානුපස්සනාවේ සිත් කොටස් 16. නේද? අපි මම අද මේ ලිව්වේ නෑ මම හිතන්නේ
තේරුණා. ඔක්කොටම මොකද ගොඩක් එකක් සිත්වල ගොඩක් කතා කරන්න තියෙන නිසා අනිත් දවසේ අපි chart එකක් හදමු. නේද? කට්ටියගේ අදහස් බලලා එහෙම නැත්නම් කට්ටියටම පුළුවන් chart එකක් හදාගන්න කියලා. නේද? අපි කොහොමත් හදන්න වෙයි. මොකද බොහොම අය ඒ වැඩේ ටික කරන්න කාලය නැති වෙලා යනවනේ නේද? හොඳයි. එතකොට මේ චිත්තානුපස්සනාව නේද? මේ චිත්තානුපස්සනාවේ එතකොට ඊළඟට විස්තර කරන්නේ මොකක්ද? අර අපි හැමතැනම විස්තර කරන මූලික විස්තරය. මොකද්ද? ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතකොට මොකද්ද? අජ්ජත්තව දකිනවා බහිද්ධව දකිනවා. තමන්ගේ සිත් දකිනවා අනුන්ගේ සිත් දකිනවා. එහෙම නැත්නම් අනුන් නිසා තමන් තුල හටගත්තු සිත් දකිනවා තමන් තුලින්ම ඇති වුණ සිත් දකිනවා. ඒ තමයි අජ්ජත්ත බහිද්ධ ක්‍රම ටික. නේද? එතකොට මේ අජ්ජත්ත බහිද්ධ ඒක අපට ඇතුළත පිටත වශයෙන් දකින්න පුළුවන්. ඊළඟට අජ්ජත්ත බහිද්ධ දෙකම අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ සිත්වල ඇතිවීම දකිමින් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ සිත්වල නැතිවීම දකිනවා. නේද? සාමාන්‍යයෙන් අපි මේ සිතක ඇතිවීම නැතිවීම දකිනකොට අපට සිත් ගොඩක් එකට එකතු වෙන තැනක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. නේද? මේ තනි සිතක් දකින්න බැරි වෙනවා. තනි සිතක් දකින්න බැරි වෙනවා. අර විදිහට අර අනිත් ටික ඔක්කොම දකින්න පුළුවන් වෙනවා. නේද? ඊළඟට මේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඇතිවීම සහ නැතිවීම කියන මේ දෙකම දකිමින් වාසය කරනවා. නේද? ඇතිවීම සහ නැතිවීම කියන දෙකම දකිමින් වාසය කරනවා. ඉතින් අත්ති චිත්තං තිවා පනස්ස සචිපත්තු පට්ටිචා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. නේද? මේ විදිහට මේ සිත අනුව බලමින් වාසය කරනකොට සති පට්ඨිතා හෝති යාවදේව ඥානමත මේ විදිහට සිත පිළිබඳව සිහිය පිහිටවගෙන යනකොට මොකද වෙන්නේ? ඥානමත්තාය නුවණ වැඩෙනවා පසිත්තති මත්තාය සිහිය වැඩෙනවා. නුවණත් සිහියත් වැඩෙනවා. ඊළඟට අනිස්සිතෝච විහෙරති. එනම් මොකද වෙන්නේ? අනිස්සිත භාවයටපත් වෙනවා. ඒ කියන්නේ නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා දකින්න පටන් ගන්නවා. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවයන් දකින්න පටන් ගන්නවා. එතකොට ඒවා දකින්න ය මුලින් ඉඳලම දැක්කා. මේ වෙනකොට ස්ථිර වශයෙන්ම ඒ ටික දකිනවා. නේද? අනිසිතෝච විහෙරති. එහෙම වුණාම මොකද වෙන්නේ? නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් දැඩි කොට අල්ලා ගන්නෑ. කිසිම දෙයක් දැඩි කොට අල්ලා ගන්නේ නෑ. නච කිංචි ලෝකේ උපාදීයති. ඒවං කෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මොකද්ද? මාන්නි මේ තමා මොකද්ද?
සිත අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ. නේද? චිත්තේ සිතෙහි චිත්තානුපස්සී විහෙරති සිත අනුව බලමින් වාසය කරන්නේ. සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කියන්නේ. මේ තමයි චිත්තානුපස්සනාව. එන මේ චිත්තානුපස්සනාව ඒ නිසා හිතට ඇති වෙන මේ විශේෂයෙන්ම ලෝභ දෝෂ මෝහ පදනම් කරගත්තු සිත් දකින්ට. ඉතින් හිතන්ට දැන් තියෙන්නේ ධානසිතක් නම් ධානසිතක් මට තියෙනවා කියලා දකිනකොට ඒ ධානීය සිතත් අපි මේ විදර්ශනාවට අරගන්න පුළුවන් පහසුවෙන්. නේද? මේ ධානසිතක් නම් ධානසිතක් තියෙනවා කියලා ඒ සිත තුළින් දකිනවා. ඒ මන් දැන් ඉන්නේ ධානසිතක් තුළ කියලා තමන්ම ඒ තුළින් දකිනවා. එතකොට ඒ විදිහට මේ සිත් පිළිබඳව දකින්න පුළුවන්. අපට ගොඩාක් වෙලාවට අහු වෙන්නේ සාමාන්‍ය ලෝකේ අර මුල් කිව්ව සිත් ටික. ලෝභ, දෝෂ, මෝහ, හැකොළුණු, විසිරුණු මෙන්න මේ වගේ සිත් කොට තමයි අපට මුලදිම අහු වෙන්නේ. එතකොට අපට ඒ විදිහට ගත්තොත් එහෙම සිත් කොටස් 8ක් විතර වාගේ තමයි ලේසි මල්ල ගන්න පුළුවන් වෙන්නේ. එතනින් එහාට යනකොට අපි යනවා මහග්ගත ආදී මේ ධ්‍යානයන් කරා ගමන් කරනවා. නේද? සාමාන්‍ය ලෝකයේදී අපට චිත්තානුපස්සනාව දකින්න පුළුවන් වෙන්නේ අර හතරට විතරයි. ඒ හතරක් කියලා කියන්නේ අරාග, දේශ, මෝහ. නේද? අරාග, දේශ, මෝහ, හැකොළුණු. ඒ හතරෙම අනිත් පැත්තේ හතරත් එකතු වුණාම ඒ ටික තමයි එතෙන්දි විස්තර වෙන්නේ. නේද? හොඳයි. එතකොට මේ ටික තමයි චිත්තානුපස්සනාව. නේද? චිත්තානුපස්සනාව. එහෙමනම් මොකොත් ප්‍රශ්නයක් තියෙනවද? විනාඩියක් ඉන්න මේ දුරකථනයේ අපට අවහිරයක් වෙනවා. මං චුට්ටක් බලලා එන්න. නෑ දැන් ඕක අපි කර්ම කියලා කිව්වොත් අපි හිතන්නකෝ කයෙන් සිදුවෙන ඒවා, වචනයෙන් සිදුවෙන ඒවා, මනසින් සිදුවෙන ඒවා කියලා අපි ගණන් හදනවනේ. ඔව්. එහෙමයි. එතකොටත් මනස නැතුව කයින් කොහොමද බලන්න බෑනේ. බෑනේ. ඔව් ඒ කියන්නේ අතන කායනුපස්සනාව කියලා වැඩෙනකොට චිත්තානුපස්සනාව වැඩෙනව නේද? ඔව් නෑ අම්මා ඒක චිත්තානුපස්සනාවේදී මේ කයෙන් දකින්න එක කය අරමුණු කරගෙනම දකිනවා මිසක් එතන වෙනසක් තියෙනවා. අරමුණ වෙනස්. අරමුණ ගන්න බෑ අනික් අය. එහෙමයි. පැහැදිලි සම්පූර්ණ. ඔව්. අනික ඒක ගන්න පුළුවන් කයත් එක්ක එන අරමුණක්මයි. කයත් එක්ක. ආ. මෙතනදී කය සම්බන්ධ නැතුව සිත විතරක් දකින්න. හිත විතරක් අරගෙන තියෙන්නේ. පැහැදිලි. එහෙම තමයි. එතකොට දැන් අර කර්ම වගේ තමයි. එහෙමයි. ඒවයිත් ඉතින් හිත නැතුව කිසිම කර්මයක් කරන්න බෑ. නමුත් ඉතින් කයෙන් කරන කර්ම හිතින් කරන්නත් බෑ. එහෙමයි. ඒකට කය උපයෝගී වෙන්නම ඕනේ. ඒ නිසා තමයි එකකින් විතරක් සිදුවෙන කර්ම හැටියට ඒවා එකතු කරලා තිබෙන්නේ. අර අරමුණ පටන් ගන්න තැන තමයි එතන වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. ඔව්. ඉතින් අපි ඇත්තටම කියනකොට අපි කියන්නේ එහෙම තමයි. අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ හිත දිහා බලන එක. බලන එක එහෙමයි. දැන් අත දික් කරනකොට දික් කරනවා කියලා කියන්නේ ඒ දික් කරන සිත. සිත. කය උපයෝගී කරගෙන ඒ සිතම දකිනවා. ඉතින් මොකද අපි ඒ කායික ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතකොට අර සරල වශයෙන් කියනකොට සතිපට්ඨානය කියන්නේ හැම වෙලාවෙම හිත දකින්න එක. ඒක තමයි ක්‍රමය. කය ඕනේ නිසා ඒකට කියනවා කායानुපස්සන. අරමුණ පටන් ගන්නම කයෙන් එතන. කයත් එක්ක නිසා.
ඒක තමයි කයෙහි කය අනුව බලමින් වාසය කිරීම කියලා කියන්නේ. සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම. හරිද? කායනුපස්සනා කියලා කියනකොට කියන්නේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීම. කායේ කායානුපස්සී විහෙරති. එහෙම නැත්නම් කායනුපස්සී විහෙරති කියන්න තිබුණා. එතන කයෙහි කය අනුව බැලීමෙන් වාසය කරනවා කියන කෑල්ල එකතු වෙනකොට ඒ ටික එනවා. නේද? කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියන එකට. ඔව්. එහෙමනම් අපි පන්තිය අවසන් කරමු. අපි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දොර ළඟට මන් දොර ඇරලා එන්නම් ඉස්සෙල්ලා අම්මලා. චුට්ටක් විනාඩියක් දෙන්න අවසන් කරන්න ඉස්සෙල්ලා. ආවාසයේ හිටපුවාම මේ ටික ඔක්කොම සිද්ධ වෙනවා නේද? හොඳයි. එහෙමනම් අපි අදට පන්තිය අවසන් කරමු. අපි මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ කුසල ශක්තියින් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අප සියලු දෙනාමෝද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා ආදී සියලු දෑද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරක්ෂිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ අපේ නාමල් මහත්මයාගේ සොහොයුරියගේ දුව හදිසියේ අපෙන් අභාව ප්‍රාප්ත වුණා. ඉතින් නාමල් මහත්මයා අද එංගලන්තයට යනවා ඒ දුවගේ යාමඟුල් උත්සවයට යාමඟුල් කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න. ඉතින් ශාමිලා වගේ මට නම මතක තියෙන්නේ. ඉතින් ඒ විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී ඒ දුවත් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ඉතින් ඒ හදිසියෙම සිදුවුණු හදිසි අනතුරක් නිසා සිදුවුණ සිදුවීමක්. ඒ නිසා මේ ඒ දුව තිරුෂිකා දුවටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ දුව ප්‍රදාන ඔබ අප හැම සියලු දෙනාගේම මිය පරලොව